සුභාරති ඔබ වෙත ගෙනෙන්නේ Global Skills Development Academy. වෘත්තීය පුහුණුවට නව අරුතක් Global Skills Development Academy. සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති සුභාරති. සෑම මාසකම පළමුවන ඉරිදා පෙරවරු 7 සිට 8 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් සුභාරති ආධුනික වෘත්තිකයෙකු ලෙස Global Skills Development Academy සමග එකතු වී ඔබේ ජපන් රැකියා සීනය සැබෑවක් කරගන්න. ආධුනික වෘත්තිකයන්ට නව අරුතක්. අනුග්‍රහය Global Skills Development Academy. ආයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අපි හැමෝටම. අපි අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් බැහැරව ඉන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ අද GSDA ආයතනයේ නැත්නම් Global Skills Development Academy. මේ ආයතනයේ අපි ඉන්නේ. මේ ආයතනයේ තියෙන්නේ නාරාහිම්පිට පාරේ නාවල අංක 51 දරන ස්ථානයේ. අපි උදෑසන මෙහෙදී අපිට හිතුණා අපි මේ ජපානයේ පුංචි කාර්යාලයකට තුරුණා වගේ. ඒ තරම් පිළිවෙලට සියල්ල සකස් කරලා තිබෙනවා. GSD ආයතනය සැබවින්ම ජපන් රැකියා පුහුණු සඳහා මැනවින් සැකසුණු මැනවින් හැඩගැසුණු ආයතනයක් බව අපි කියන්නට ඕන. විසිතුරු පරිසරයක්, බොහොම සිත දගන්නා සුළු පරිසරයක්. ඒ වගේම මේ සේවක මණ්ඩලයත්, ඒ වගේම මෙහි සිටින නිලධාරීන්වත් අපිට කතා කළා. බොහොම අපූර්ව තැනක් කියලා අපි මුලින්ම කියන්න ඕන. අපි අද එහි සිට තමයි සුභාර්ති සංවාද මණ්ඩපය ඉදිරිපත් කරන්නේ. අපි අද මාතෘකා කරගත්තේ ජපන් යෑමට ජපන් භාෂාව අවශ්‍යද? හරි පාරෙන් ජපන් යන්නේ කොහොමද? මෙන්න මේ කරුණ සම්බන්ධයෙන් කතා කරන්නේ අපිත් එක්ක ඉන්නවා Global Skills Development Academy නැත්නම් GSD සභාපතිතුමන්, ඒ වගේම මෙහි කළමනාකර අධ්‍යක්ෂතුමන්, මහාචාර්ය ආශුමාරසිංහ මැතිතුමන්, අපි ඔබතුමාට නායබන් කියලා පිළිගන්නා වැඩසටහන වෙනුවෙන්, ඒ වගේම එහි කළමනාකර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරිණී අධ්‍යක්ෂිකා ආදර්ශා කරදන මහත්මියත් ඉන්නවා. ඒ වගේම අද අපි විශේෂ දෙන්නෙක් කැඳවුවා. කියන්නේ මෙහි ඉන්නවා. ඒ තමයි දිල්මි ඉමාෂා සහ අනෝජා ජයකුඩි. මේ දෙන්නා දැන් ජපන් යන්න ඇඟිලි ගණන් කරමින් ඉන්නවා. මම හිතන්නේ තවත් දින කිහිපයකින් ඔවුන් අපේ මව්මින් ගිහිල්ලා ජපානයට රැකියාවට ප්‍රවේශන බලාපොරොත්තු වෙන්නේ. ඒක සුබදායක පණිවිඩයක්. මේ කරුණුත් එක තමයි අපි සාකච්ඡා කරන්නේ. මහාචාර්යතුමනි, දැන් මේ ඉස්සන් දැක්කම ඇත්තටම අපිට සිත දගන්න අසුලේ ඇත්තටම අපිට තේරෙනවා මෙහි යම්කිසි නිවැරදි ඉලක්කයක් ඔස්සේ වැඩ කරන බව. මම කැමති ඉස්සෙල්ම GSD ආයතනය පිළිබඳව දැන් මෙහි ස්ථාපනය වීම සහ මෙහි දැන් කරන කාර්යභාරය සම්බන්ධයෙන් මුලින් කතා කරනවා නම්. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සුභාරති වැඩසටහන අද අපේ ඇකඩමියටම ඇවිල්ලා කරන්න අපිට අවස්ථාව ලබා දුන්නට ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මැතිතුමාට, ඒ වගේම මේ වැඩසටහන මෙහෙවන අපේ ජයන්ත මහත්මයාට ඇතුළු සියලුම අපේ කණ්ඩායමට අපි GSD ආයතනය වෙනුවෙන් අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම අද සුභාරති වැඩසටහන අසන අපේ හිතවත් ශ්‍රාවක බෞතුන් සියලුම දෙනාට විශේෂයෙන් ආයුබෝවන් කියනවා. ඒ වගේම ඔවුන් පිළිගන්නවා අපි අද GSD ඇකඩමි ඉඳන් කරන මේ සුභාරති වැඩසටහනට ඇහුම්කන් දෙන්න, අපෙන් ප්‍රශ්න අහන්න, ඒ අවස්ථාවන් හදා ගන්නවට. විශේෂයෙන් කියන්න ඕන මේ GSD ඇකඩමිය ඔබ කිව්වා වගේ අපි ජපානයේ කළමනාකරන මූලධර්මත් එක්ක හැදිච්ච ආයතනයක්. විශේෂයෙන් ඔබ අහලා ඇති අර 5S මූලධර්ම ඒ හා සම්බන්ධව අපි 5S මූලධර්ම කියලා වෙනම විශේෂයෙන් මෙතන උගන්වන්නෙත් නැහැ, ඒ ගැන කියන්නෙත් නැහැ. නමුත් ඒ මූලධර්ම ටික බද්ධ වෙච්ච කළමනාකරන මූලධර්මත් එක්කම තමයි අපි ඉන්නේ. එක පිරිසිදුකම ආයතනයට තුල් වෙනකොටම ඊළඟට ජපන් විදිහටම අර මේ ආයතනයේ ඇතුලේ කොහොමද ඉන්න ඕනේ කියලා රූල්ස් ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ඔක්කොම මේ ආයතනයට එන
ආධුනික වෘත්තිකයන්ටත් ඒ විදිහට මේගොල්ලන්ටත් ඒ අවබෝධය ලබා දෙන විදිහට තමයි මේ ආයතනය අපි නිර්මාණය කරේ. එතකොට අද වන විට GSDA ඇකඩමිය අපි මේ නාවල හන්දියේම මෙතන නාරහෙන් පිටපාර නම්බර 51. එතකොට නාවල හන්දියේ අපි ආරම්භ කරා අපේ ලෝකේ ප්‍රථම ආදර්ශ විභාග මධ්‍යස්ථානයේ පරිගණක 30කින් සමන්විත. ඊළඟට දැන් අලුතෙන් අපි ලබන මාසයේ වෙන විට අපි දැන්ටම ඒ ගොඩනැගිල්ල අරගෙන තියෙනවා කුලියට අරගෙන තියෙනවා. ඇතුල් කෝට්ටේ ඇත්තට දියවන්නාව ගාව විශේෂයෙන් එතන අපි කල්පනා කරනවා මේ SSW විභාග සඳහා ජපන් භාෂාව පුහුණු කරන විශේෂයෙන් ජපන් භාෂා ගුරුවරුන්ගේ පුහුණු මධ්‍යස්ථානයක් එතන පටන් ගන්න සහ ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානය විශේෂයෙන් ජපන් භාෂාව සඳහාම වූ පුහුණු මධ්‍යස්ථානයක්. ඒතර භාෂා විද්‍යාගාරිකුත් එක්ක වෙනස් විදිහේ වැඩ කටයුත්තක් පටන් ගන්න. අපි ඒක සැලසුම් කරේ විශේෂයෙන්ම SSW විභාගවලට යනකොට ජපන් භාෂාව අනිවාර්යයිනේ. ඒක ජපන් භාෂාව අනිවාර්ය නිසා ජපන් භාෂාව ජපානයේ කියලා තියෙන්නේ JLPT N4 ඒ කියන්නේ ජපන් භාෂා ප්‍රවීණතා විභාගය මේක බොහොම ලෝකෙම ජනප්‍රිය විභාගය. ඒ ජනප්‍රිය විභාගයේ තියෙන ජූලි මාසයේ හෝ දෙසැම්බර් මාසයේ අවුරුද්ද දෙසරයයි හෝ JFT ජපන් පදනම් විභාගය කියන විභාග දෙකෙන් තමයි එකක් තමයි පාස් වෙන්න ඕනේ. අපි උගන්වන්නේ ජපන් පදනම් විභාගයට JFT එකට. ඒක දැන් හැම මාසෙම ලංකාවේ තියෙනවා. මේ JFT එක අලුත් වැඩසටහන 2019න් පස්සේ තමයි මේක හැදුනේ. එතකොට ගොඩක් රටවල් 2021 විතර පටන් ගත්තේ. අපිට විභාග මධ්‍යස්ථානයේ ආවේ 2022 ජනවාරි 27 මේ JFT වල අවුරුද්දේ. ඒ නිසා අපි කල්පනා කරා මේ දැනට රටවල් 13ක විතර ජපන් භාෂා පදනම් විභාගය පැවැත්වෙනවා. එතකොට මේ ජපන් පදනම් විභාගය සඳහා ආත්‍යන්තර ගුරු පුහුණු මධ්‍යස්ථානයක් හා එහෙමත් නැත්නම් මේ ගැන සාකච්ඡා මණ්ඩපයක් කරන තැනක් ලෝකේ තවම නැහැ. අපි කල්පනා කරා ඒකත් ලංකාවේ පටන් ගන්න ඕන කියලා. ඒ නිසා අපි ඉඳ තමයි මේ පාර්ලිමේන්තු අසබ කිට්ටුවෙන් මේ දේවන්නාව ළඟ අපි එතෙන්ට යනවා. ලබන මාසෙින්ද අපි එතන පටන් ගන්නවා ජාත්‍යන්තර ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයේ අපි ජපානයත් සමග සම්බන්ධ වෙලා ජපානයේ ප්‍රවීණ ආචාර්යවරුන්ගෙන් Zoom හරහා නැත්නම් ඒගොල්ලෝ ඉදිරියේදී රටේ වාතාවරණය යහපත් තත්ත්වයටපත් වුණාට පස්සේ ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්න වොලන්ටියර් ගුරුවරු. ඉතින් ඒගොල්ලෝ ගෙනල්ලා මේ ජපන් භාෂාව හරියටම උගන්වන්නේ කොහොමද කියලා ලංකාවේ උගන්වන ගුරුවරුන්ට පුහුණු කිරීම. අපි GST ආයතනය ජයන්ත මහත්මයා එතනදී හිතුවා තවත් දෙයක්. අපි ඒ දේ ජපන් භාෂා ගුරුවරුන් පුහුණු කිරීම නොමිලේ කරන්න ඕන කියලා. ඒ නිසා ජපන් ලංකාවේ ඉන්න ජපන් භාෂාව උගන්වන ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව විවිධ පාඨමාලා අපි නොමිලේ කරන්න පටන් ගන්නවා. දැන් ජපන් භාෂාව දන්න ජපන් භාෂාව ඉගෙන ගත්ත දරුවන්ට පුළුවන් තමන් ජපන් භාෂා ගුරුවරයෙක් හැටියට එනවා නම් මේ අපේ ආයතනයේට ඇවිල්ලා මේ අපි අනාගතයේ සැලසුම් කරන මේ ලෝකයේම ප්‍රථම මේ ජපන් භාෂා විශේෂයෙන් පදනම් විභාග පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු වෙනවා. දැන් අපිට එක ප්‍රශ්නයක් තියෙනවා. ජපන් භාෂාවට මෙච්චර උනන්දුවක් දක්වන්න අපිට තමයි ජපානයේ යම් රැකියා ප්‍රමාණයක් අපිට තිබෙනවා. ඒ සඳහා ඉඩකඩ තියෙනවා. නමුත් මහාචාර්යතුමනි ජපන් භාෂාව පමණක් සෑහෙනවද මේකට? ඔය එක තමයි මේ ගොඩක් අය ඉන්නවා අහනවා ජපන් භාෂාව නැතුව ජපානට යන්නත් ක්‍රම තියෙනවද කියලා. ඒ ප්‍රශ්නෙට හැබැයි කියන්න උත්තර දෙකක් දෙන එකක් තමයි එහෙම ක්‍රමක් තියෙනවා. ඒ ක්‍රම තියෙන උදාහරණයකට දැන් වැඩිදුර අධ්‍යාපනයේට ආචාර්ය උපාධියට යනකොට එහෙමත් නැත්නම් පශ්චාත් උපාධීන් සඳහා යනකොට ජපානයේ තියෙන මොම්බුෂෝ ශිෂ්‍යත්ව ක්‍රමයක් ජපාන රජයෙන් දෙන. එතකොට ඒවා සඳහා සුදුසුකම් ගන්න ලබන්නේ විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අවස්ථාව දෙනවා
ගිහිලා ආචාර්ය උපාධිය හදාරන්න නැත්නම් ලංකාවේ දක්ෂතම විශ්වවිද්‍යාල වලින් ඉහළම ලකුණු ලබාගත්ත පළවෙනි පන්තියේ සාමාර්ථ ලබාගත්ත ශිෂ්‍යයින්ට අවස්ථාව දෙනවා ශිෂ්‍යත්ව සමග. ඒ ශිෂ්‍යයින්ට දැනට ජපන් භාෂාව දැනුව නැතත් යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එවැනි ජපානයේ සමහර විශ්වවිද්‍යාල දෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන. ඒ වගේ විශ්වවිද්‍යාල වලට යන්න ජපන් භාෂාව නැතුව පුළුවන්. මම දන්න විදිහට අනිත් කිසිම දෙයකට ජපන් භාෂාව නැතුව නම් ජපානට යන්න බෑ. එතකොට අංක 1 තමයි ජපානයට යනවා නම් ජපන් භාෂාව ඉගෙන ගත යුතුමයි. එහෙම නැතුව ජපානයට යන්න බෑනේ. අපි ජපානට යනවා කියලා ජපානයේ සිංහල ඉගෙන ගන්න නෑනේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ජපන් භාෂාව ඉගෙන ගන්න වෙනවා. ජපන් භාෂාව සමග දැන් අපි දන්නවා මෙහි පාඨමාලා ගණනක් ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ පාඨමාලා මොනවද තියෙන්නේ මහාචාර්යතුමනි? ඒ සඳහා ජපන් භාෂාවට අමතරව මොනවද ඉගෙන ගන්න අවශ්‍යයි? දැන් මේ SSW රැකියා ස්පෙસિෆයිඩ් ස්කිල් වර්කර් ඒ කියන්නේ ජපානයේ වෘත්තිකයන්ගේ අවශ්‍යතාවය සඳහා මේ ජපාන් රාජ්‍ය විසින් 2019 කැබිනට් තීරණයක් මත ලබා දුන්න මේ රැකියා ක්ෂේත්‍රයේ සුවිශේෂී මේ රැකියා ක්ෂේත්‍රයට තාම ලංකාවෙන් විභාග පාස් වෙලා ගිය කෙනෙක් අපි දන්නේ නැහැ. ඉන්න පුළුවන් අපි දන්නේ නැහැ. නමුත් නෑ මොකද කාලයක් නැහැ. ජනවාරි 27 තමයි විභාග තිබුණේ. ඊට පස්සේ මාස 3මාරක් 4ක් යනවා වීසා ප්‍රොසෙස් වෙන්න. ඒ නිසා මේක අලුත් වැඩසටහනක්. මේ අලුත් වැඩසටහනෙන් යනකොට ජපානයේ කියලා තියෙනවා ජපානයට ගැළපෙන වෘත්තිකයෙක් හැටියට පුහුණුව ලබා දෙන්න කියලා. අංක 1 තමයි ජපන් භාෂා ප්‍රවීණතාවය. ඊට අමතරව දැන් කාණ්ඩ 14ක් තියෙනවනේ මේ ශාස්ත්‍රයේ. නමුත් අපිට ලංකාවට ලැබිලා තියෙන තම 2යි විභාග. ඊට අමතරව දැන් ශාස්ත්‍රය විවෘත කරලා තියෙනවා කාණ්ඩ 6ක. ඒතර මේ 6ටම ඕන ලංකාවට යන්න පුළුවන්. එක්ක ලංකාවේ තියෙන විභාග දෙකක් මේ ශාස්ත්‍ර දෙකක විභාග තියෙනවා. එද සාත්තු සේවය සහ ආහාර සේවා කර්මාන්ත මේ දෙකේ විභාග කරන්න පුළුවන් ලංකාවේදී. එහෙම නැත්නම් පිලිපීනය තායිලන්තයේ වගේ රටවල තියෙන විභාග උදාහරණයක් දීවර කර්මාන්තයට යන්න කැමති අය, කෘෂි කර්මාන්තයට යන්න කැමති අය, මෝටර රථ කාර්මික ඥානෙ ඇති ඒ මෝටර රථ කාර්මික තාක්ෂණය සඳහා යන්න කැමති අය. ඒ වගේ අයට පුළුවන් පිලිපීනයට හරි නැත්නම් තායිලන්තයට හරි ගිහිල්ලා ඉගෙනගෙන විභාග කරලා යන්න. ඉතින් ඔය දැන් කාණ්ඩ 6ක් තමයි විවෘත කරලා තියෙන්නේ. එතකොට ජපන් භාෂාවට අමතරව ඒ කාණ්ඩවල ප්‍රවීණතාවය අවශ්‍යයි. දැනුම ඉගෙන ගන්න ඕන. ඒකටත් සිලබස් එකක් තියෙනවා. පාඨමාලාවක් තියෙනවා. ඒ පාඨමාලා ඉගෙන ගන්න ඕන. එතකොට මූලිකම දේ තමයි ජපන් භාෂාව සහ ඒ ශාස්ත්‍රවල ප්‍රවීණතාවයේ දැනුම ලබා ගන්න ඕන. එතකොට මේ දෙක තුන හදාගත්තට පස්සේ විභාගෙ සමත් වුණාට පස්සේ ඔන්න සුදුසුකම් ලැබෙනවා ජපානයට යන්න. දැන් අපිත් එක්ක ඉන්න දිල්මී අනෝජයි අපේ මේ දරුවෝ දෙන්නත් දැන් ඒ සුදුසුකම් ලැබලා තියෙන්නේ. දැන් පළවෙනි අවස්ථාවේ තියෙන සුදුසුකම් සම්පූර්ණ කරලා ඉන්න ඕන්න දැන් ජපානයට යන්න වීසා හදන්න පුළුවන්. ඉන්ටර්වල් නුත් සමත් වුණා. ඉන්ටර්ව් 3ක් තිබුණා ජපානෙත් එක්ක. සූම් හරහා තිබුණේ මේ දවස්වල ලංකාවට එන්න අමාරු නිසා තුනක් තියලා මේගොල්ලන්ගේ ජපන් භාෂාව මැනලා ජපන් දැනුම තියනවාද කියලා චෙක් කරලා තෝරගන්නවා මේ දරුවන්ව ජපානට යන්න සුදුසු වෘත්තිකව හැටියට. දැන් පළවෙනි කඩයිම මේ දරුවෝ දෙන්න සමත් වෙලා ඉන්නවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? එතනින් එහාට මාස 3-3මාරක් අතර කාලයක් යනවා. සාමාන්‍ය වැඩ කරන දින 90කට වැඩි කාලයක් යනවා වීසාව එක හැදෙන්න. ඒ කාලය තුල උගන්වන්න කියලා අපිට ජපානයේ අපිට සම්බන්ධ ආයතන වලින් කියලා තියෙනවා පාඨමාලා 15ක්. ඒ කාලය තුල ඒ පාඨමාලා දැන් පූර්ණ කාලීනව උන්ට උගන්වන්න ඕන අපි විශේෂයෙන් ජපානයේ ආචාර ධර්ම සිරිත් ජපාන් කළමනාකරන මූල ධර්ම ඊළඟට ජපානයේ නීති රීති ඊළඟට ජපානය කියන්නේ භූමිකම්පා ගිනි කඳු ගහන රටක්. ඒ වගේ ආපදාවන් වලට මුහුණ දෙන්නේ කොහොමද? ඊළඟට ජපානයේ කැලිකසල හරියටම තිතටම වෙන් කරලා බැහැර කරන රටක්.
ඒ නිසා කොහොමද මේ අපද්‍රව්‍ය හරියට බැහැර කරන්න කියලා ඊළඟට 21 වෙනි සතවර්ෂයට අවශ්‍ය කුසලතා විශේෂයෙන් නර්සින් කෙයා සහ මේ ජපානයේ රැකියාව වලට යන අයට අත්‍යවශ්‍යම එකක් තමයි තරහ ඉවසීම පාලනය කරගන්න. ඉතින් ඇංගර් මැනේජ්මන්ට් මේ ආදී වශයෙන් වෙන මේ පාඩම් මාලා 15ක් සබ්ජෙක්ට්ස් 15ක් අපිට නැවත උගන්වන්න ඕන මේ දරුවන්ට. 7 විනාඩි 15. sorry. අපි සෑම මාසකම පළමුවන ඉරිදා පෙරවරු 7 සිට 8 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් සුභාරතී ආධුනික වෘත්තිකයෙකු ලෙස Global Skills Development Academy සමග එකතු වී ඔබේ ජපන් රැකියා සීනය සැබෑවක් කරගන්න. ආධුනික වෘත්තිකයන්ට නව අරුතක්. අනුග්‍රහය Global Skills Development Academy. හොඳයි අපි කතා කරමින් ඉන්නේ ජපන් යන්න ජපන් භාෂාව විතර ප්‍රමාණවද නැත්නම් හරි පාරෙන් ජපන් යන්න කොහොමද කියන කාරණේ පිළිබඳව. දැන් හරි පාරෙන් ඇවිල්ලා ජපන් යන්න ඔන්න මෙන්න කියලා සූදානම් වෙච්ච දෙන්නෙක් ඉන්නවා. තවත් ටික කාලෙකින් ඒගොල්ලන් ජපානයේ. ඒ තමයි GSD ආයතනයේ පළමු කණ්ඩායමේ පළමු බැච් එකේ එක්සෑම් නැත්නම් මේ විභාගයේ සමච්චෙත් දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙකුට වැඩි සමත් වුණා. දැන් දෙන්නෙක් අපි අද කැඳවල තියෙන දිල්මි ඉමාෂා සහ නෝජා ජයකුඩි. දිල්මි මේ මම කැමති දැනගන්න දිල්මිගෙන් ඇයි ඔබ මේ GSD ආයතනය තෝරගත්තේ? පොඩි කාලේ ඉඳලම ජපාන් යන්න ආසාවක් තියුණා. එතකොට මේ එක්සෑම්ස් SSW කියන වීසා එක ලංකාවට ආව කියලා දැනගෙන හිටියෙත් නැහැ. ඒතකොට අපේ කොහොමද යන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට දැන් නම් ඇතරම යන්න බෑ. ගොඩක් සල්ලි ඕනේ. ඉතින් එහෙම හොය ඉන්නකොට තමයි ප්‍රොෆෙසර් ආසුමාරසිංහ ගැන දැනගත්තේ. මෙහෙම SSW වීසා කැටගරි එක කරනවා. එතනින් නර්සින් කෙයා යන්න පුළුවන්. ඒ වගේම ඉතින් ප්‍රොෆෙසර් කියන්නේ ජපානයේ හොඳ උගත්කම් ජපානයේ හොඳට ඉගෙනගෙන ලංකාවේ ඇවිල්ලා හොඳ නමක් තියාගෙන ඉන්න පුද්ගලයෙක්. ඉතින් එහෙම ඉතලා අපි ආයතනයට ඇවිල්ලා ආයතනයෙන් කතා කරනකොට හොඳ පැහැදීමක් අපිට ඇති වුණා. ඊට පස්සේ තමයි ආයතනයට බැඳෙන්න තීරණය කළේ. දිල්මි ගම්පලාත කොහෙද? මම ගාල්ලේ උණවටුනේ. ඔව්. ඊළඟට මේ අනෝජාත් ඉන්නවා. අනෝජා දැන් ජපාන් යන සූදානම් නේද? සුබෝදෑසන සියලුම දෙනාට. මොකද හිතෙන්නේ දැන් ඔබ දැන් ජපාන් යන්න ඕන මෙන්න කියලා ඉන්නේ දැන් තවත් ටික දවසකින්. ඔබේ මං අහන්න කැමති දැන් මේ GSD ආයතනය තුල දැන් අපිත් දැන් ආවම හරි පිළිවෙලයි හරියට මේකට පය තබනකොට මේ ආයතනෙට අපිට හිතෙනවා මොකක් හරි දෙයක් වෙනවා කියලා තිල. ඔබට GSD ආයතනය කොහොමද උදව් කළේ මේ කටයුත්තට? ඔව් පළමුව කියන්න ඕනේ මට GSD ආයතනය ගැන දැනගන්න ලැබුණේ යාළුවෙක් මාර්ගෙන්. ඊට පස්සේ මම ආයතනයේ සම්බන්ධව සහ ආයතනයේ කොහොමද වැඩ කටයුතු සහ ආයතනයේ කවුද කරගෙන යන්නේ කියන කටයුතු ගැන හොයලා බැලුවා. එතකොට තමයි දැනගන්න ලැබුණේ මේ ආයතනයේ සභාපති විදියට වැඩ කරන්නේ මහාචාර්ය ආසුමාරසිංහ සර් කියලා. ඊට පස්සේ එතුමා ගැන කියනකොට එතුමා ජපානයේ ඉඳලා ජපාන් භාෂාව සම්බන්ධව සහ ජපානයත් එක්ක ගොඩක් සමීපව වැඩ කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මට විශ්වාසයක් ඇති වුණා ආයතනය ගැන. ඊට පස්සේ තමයි ආයතනෙට සම්බන්ධ වුණේ. ඒ සම්බන්ධ වුණාට පස්සේ සම්බන්ධ වෙලා අපි ප්‍රොෆෙසර්ව හම්බුණාට පස්සේ ආයතනය ගැන සහ විභාග කටයුතු ඒ සියලුම දේ ගැන පැහැදිලි කරලා දීලා සහ අපට විභාගයට මාස 6කට කලින් තමයි අපි සූදානම් කරවුවේ. ඒ වෙනකොට අපි කිසිම දෙයක් ගැන දැනීමක් තිබුණේ නැහැ. නමුත් අපේ සභාපතිතුමා මුලදී අපට තිබුණ ඉන්ටර්වයුව එකේදී ඒ කතා කරපු හැමදේම අපට අවසානට එක්සෑම් එක ලියනකම්ම ඒ හැමදේම අපට සාර්ථකව ඉටු කරලා දුන්නා. ඉතින් ඒ හින්දා තමයි ආයතනය ගැන විශ්වාසවන්තව කටයුතු කරන්න පුළුවන් කියලා මම සහතික කරන්නේ අනිත් සියලුම දෙනාටත්. ඔබේ ගම්පලාත කොහෙද? මම කුරුණෑගල. කුරුණෑගල. හරි.
ඉන්න අපි තව කතා කරනවා. මහාචාර්යතුමනි දැන් ඒ දෙන්නයි දරුවෝ දෙන්න කතා කරපු එක අපිට පැහැදිලි දැන් යම් දැක්මක් අතුව මේ කාර්යභාරය ඔබතුමා අතර තියෙන කියලා. ඒ අනිත් එක තමයි අවුරුදු 20කට වැඩි කාලයක් මේ ජපානයේ ඔබ ජීවත් වෙලා. ජපානයේ ජනතාවත් එක්ක ජීවත් වෙලා. ඒ විතරක් ඊට පස්සේ ඔබ රාජතාන්ත්‍රික මට්ටමින් ජපානයේ අගමැතිතුමා එක්ක සම්බන්ධ වෙනවා. දැන් මේ කරුණු කොහොමද මේ කාර්යයට ඔබ උපයෝගී කරගත්තේ? ඇත්තටම ජයන්ත මහත්මයා දැන් මම ජපානයට යන්නේ මුලින්ම 1998. එතකොට 1998 ජපානයයි ගොඩක් වෙනස් තාක්ෂණය පැත්තෙන් ගොඩාක් වෙනස්. අපි 98 යනකොටත් අපි දකින්න තිබුණු දේවල් දැක්කහම අපේ රටේ වගේ අවුරුදු 30ක් 40ක් ඉස්සරහින් ඉන්නේ. ඉතින් ජපානයේ කියන්නේ ජපානයේ සහ ලංකාවේ ඉතිහාසය ගත්තහම මේ අවුරුද්ද ජපාන් ශ්‍රී ලංකා තානාපති සබඳතා වලට අවුරුදු 70ක්. එතකොට 1951 සෑන් ෆ්‍රාන්සිස්කෝ නුවරදී අපේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජපාන වෙනුවෙන් නැහි වේරෙන වේරාණි කියලා ජපානයට සමාව දිය යුතුයි කියලා කරපු කතාව නිසා තමයි ජපානයේ ලංකාවත් එක්ක තානාපති සබඳතා පටන් ගන්නෙ. ඉතින් ජපානයේ සහ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තානාපති සබඳතා මුලින්ම පටන් ගත්ත රටවල් කීපෙන් එකක්. ජපානයේ ඒ දවස්වල ජපානයේ කතාවක් තියෙනවා. ඒ දවස්වල මේ ජපානයේ ඔෆර් කරලා තියෙනවා මේ තානාපති කාර්යාලය පවත්වාගෙන යන්න විශාල ඉඩමක් ටෝකියෝ වලින්. හැබැයි අපේ ඒවකට ආණ්ඩුව බොහොම කෘතවේදීව මොකද දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ වැටිච්ච රටක්නේ. ඒ නිසා අවශ්‍ය නැහැ අපි අනාගතයේදී ඒවල් බන්නම් කියලා තියෙනවා. ඉතින් ඒ ජපානයේ කෘතවේදීත්වය එවැනි Tamanට සහයෝගය දක්වපු රටවල් වලට ඒ වගේ ප්‍රදානය කරලා තියෙනවා. ඉතින් එවැනි සුන්දර අත්දැකීම් සහ ජපානයත් සමග ජපානය හැමතිස්සෙම බලන්නේ ලංකාවට උදව් කරන්න. මොකද මේ 70 වෙනි සංවත්සරය නිසා ජපානය ගැන කියන්න ඕන. අපේ රටේ සමහර කාලවල වල හැබැයි ජපානය උදව් කරන එක තේරුම් ගත්තේ නැහැ. මේක දේශපාලන කතාවක් නෙමෙයි. නමුත් මේක තේරුම් ගන්න ඕන. උදාහරණයකට අපිට ලැබුණ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අපි අතහැරලා දැම්මා. ඒක 0.01ක පොලියකට අවුරුදු 30කට ලැබුණු ණයක්. ඒකේ අවුරුදු 10කත් ග්‍රේස් පීරියඩ් එක. අවුරුදු 10ක් ගෙවන්න ඕනෙත් නැහැ. 0.01. ඉතින් මේ වගේ ව්‍යාපෘති අතහැරලා දැම්මා. අවාසනාවකට අපේ දූෂිත දේශපාලඥයෝ ඒ කොමිස් හම්බෙන්නේ නැති නිසා මේව අතහැරලා දැම්මා. මේ ප්‍රසිද්ධ කාරණා. ඉතින් ජපානයේ මේකත් එක්ක පොඩි අමනාපයකුත් වුණා. ඒ අමනාපයක් වුණා කියලා ලංකාව අතහැරියේ නැහැ. ඊට පස්සේ මේ වැඩසටහන අපිට ලබා දෙන්නේ අපිත් සමග විශේෂයෙන් 2015 වකවානුවේ ජපාන් රජය ඒ අමනාපකම් නැවත හදාගෙන අමනාප වලටත් වඩා අපිට වැඩියෙන් සලකන්න අවස්ථාව හදාගෙන ජපානයේ විවිධ දේවල් අවස්ථාව අපිට ලබා දුන්නා. ඒ අතරේ තමයි මුලින් තෝරගත්ත රටවල් 10 අතරට මේ SSW වැඩසටහන ජපානයේ ශින්ෂෝ අබේ කියන අගමැතිතුමා අපිට 2017 දී පළවෙනි සාකච්ඡාවේදී විශේෂයෙන් වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒකට අගමැතිවරයා. ඒ අගමැතිවරයාත් එක්ක අපි ජපානයේ රාජතාන්ත්‍රික සාකච්ඡාවට සහභාගී වෙනකොට තමයි 2017 ශින්ෂෝ අබේ අගමැතිතුමා කිව්වේ අපි 2019 වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් එනවා රටේ. වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් ඕන. මම තීරණය කරලා තියෙනවා ලංකාවෙන් එවැනි වෘත්තිකයන් ගන්න. ඒකට ලෑස්ති වෙන්න කියලා පණිවිඩය දුන්නා. ඊට පස්සේ 2017 ගිහිල්ලා ඊට පස්සේ 2018 නැවත මම රාජතාන්ත්‍රික සාකච්ඡාවල සහභාගී වුණා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක. එතකොට කන්ෆර්ම් කරලා සාතික් කරලා කිව්වා අපි 2019 කැබිනට් තීරණයෙන් පස්සේ ලංකාව තෝරගන්නවා මේකට අවශ්‍ය වටපිටාව දැම්ම හදන්න කියලා. මේක තමයි ශින්ෂෝ අබේ අගමැතිතුමා කියපු කාරණේ. මොකද ජපානයේ දැන් අනිවාර්යෙන් එහෙම ප්ලෑන් කරනකොට අවුරුදු 2-3ක් එහාට තැම්ම ඉඳන් මේක ප්ලෑන් කරන්න එපා. භාෂාව පුහුණු කරන්න ඕන. අපි හරියට හැදෙන්න ඕනේ. ඉතින් ඔතන තමයි ජයන්ත මහත්මයා මට මේ SSW සම්බන්ධයෙන් මම කලිනුත් ජපානයේ වෘත්තිකයන්ගේ හිගේ සම්බන්ධයෙන් පර්යේෂණ කරා ජපානයේ ඉන්නකොට මගේ විශ්වවිද්‍යාලෙත්. එතකොට ඒත් එක්කම පිලිපීන්ස් සහ වියට්නාමෙන් ආපු වෘත්තිකයෝ
අරගෙන ඒ වෘත්තීන්ගේ ප්‍රශ්න ගැන අපි පරිශන කරා. ඒ අත්දැකීමුත් අපිට තිබුණා. ඉතින් ওই අත්දැකීම් එක්ක තමයි කල්පනා කරේ මේක හරියන්නේ නැහැ. හොඳ තැනක් ඕන ලංකාවට. හරියටම කරන මේ ගැන අවබෝධය තියෙන මේ ගැන ඉගෙන ගත්ත පරිශන කරපු කෙනෙක්. ඉතින් මම විවිධ අයට යෝජනා කරාට මේක ගොඩක් අයට මේක තේරුනේ නැහැ. ඉතින් මම පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ මට මේක පටන් ගන්නත් බැහැනේ. මම හිතනවාද මේ වර්තමානයේ පාර්ලිමේන්තුව යන්න බැරි වෙච්ච එකත් හොඳයි කියලා. එහෙම ගියා නම් මේ ආයතනෙ හැදෙන්නෙත් නැහැ. එතකොට മന്ത്രിවරයෙක් හැටියට ඒක බෑනේ. ඇත්තටම. එහෙනම් මම හිතනවා ඒක ඊටාම වාසනාවන්ත තත්ත්වයක් මගේ පැත්තෙන් කල්පනා කරා. මම හරි නිදහස් මනසකින් යුතුව මේ ජපානයේත් එක්ක තියෙන සම්බන්ධතා නැවත ඇති කරන්න ලොකු තැනකට ගේන්න අවශ්‍ය පරිසරය හදන්න පුළුවන් කියලා හිතලා තමයි මේ GSD ඇකඩමිය පටන් ගත්තේ. හොඳයි දැන් අපි කැමතියි දැන් දැනගන්න දැන් මෙහෙම අපි ජපානයට යන්න භාෂාව පුහුණු කරන්න ඕන. ඒවත් තියෙන නිපුණතාවන් සංවර්ධනය කරන්න ඕන. අර මහජනතුමාක වගේ තව වැදගත් ජපාන් ජනතාව ගැන දැනගන්න ඕන. ඒ ජනතාවගේ සිතුම් පැතුම් සංස්කෘතිය ආකල්ප මේ සියල්ලක්ම දැනගන්න අවශ්‍ය වෙනවා. දැන් මෙහෙම දැනගෙන ජපානය කොහොමද අපිව පිළිගන්නේ? දැන් අපි රැකියස්ථා ගියාම ජපානයේ මොන වගේ ප්‍රතිචාරද අපිට තියෙන්නේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කරද්දී? ඇත්තටම ජපාන් ජාතික දැන් අපි ජපානයට යනකොට සහ පිළිගැනීම අපි හිටව පළාත ගත්තොත් පිළිගැනීම ඉතා ඉහළ තැනකට අපිට ගේන්න හැකියාව ලැබුණා. අපි ගිය කණ්ඩායම විශේෂයෙන් අපි විශ්වවිද්‍යාලවලට ගිය ආචාර්ය උපාධිය හදාරන්න. මම ගියාට පස්සේ ඒ පිටුපස්සෙන් අපි අවස්ථාව දුන්නා තව 72 දෙනෙක් විතර ආචාර්ය උපාධිය ලබා ගත්තා මේ අවුරුදු 24 ඇතුළත. එතකොට ඒ කණ්ඩායම් හැම දරුවෙක්ම තහම වෘත්තිකයෙක් හැම ආචාර්ය උපාධිධාරියෙක්ම අපි පුහුණු කරේ ලංකාවෙන් යන තානාපතිවරයෙක් හැටියට. ඒ පුහුණුව අපි ලබා දුන්නා. අපි ස්වේච්ඡාවෙන්ම අපි යන හැමෝටම ලංකාවෙන් කෙනෙක් යනවා නම් අපි ජපානට ආවට පස්සේ යාට වෙනම මාසෙක විතර අපි එහෙදි පුහුණුවක් දුන්නා. කොහොමද ජපානයේ ඉන්න ඕනේ, හැසිරෙන්න ඕන විදිහ, නොකල යුතු දේවල් මේ සියල්ල අපි ලබා දුන්නා. ඉතින් ඒ අත්දැකීම අපිට තිබුණා. ඒ අත්දැකීමත් එක්ක බලනකොට හරියට ජපානයට ගිහිල්ලා ජපානයේ සිරිත් විරිත් එක්ක ආචාර ධර්ම වලට ගරු කරන පුද්ගලයින්ට පුදුම පිළිගැනීමක් ජපානයේ දෙනවා. හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්ත. හරි පාරේ නොගින් වැරදි පාරේ ගිහිල්ලා කරණයකට අපේ දිල්මි පුතා කිව්වා මේ මුලින්ම හිතුවා කියලා ජපාන් භාෂාව ඉගෙන ගන්න ශිෂ්‍යෙක් හැටියට. ඇත්තටම අද ලංකාවෙන් යන ජපාන් පාසල් වලට යන දරුවෝ ජපාන් පාසල් වලට ගිහිල්ලා මොකද ලක්ෂ 25ක් 30ක් දැන් එනවා. ඒ ලක්ෂ 25 30 ලංකාවෙන් අරන් යන්නේ. ඊට පස්සේ මෙහි ඉඩම් කඩම් ගස් තියලා ඒක ගෙවා ගන්න බෑ. මේකතර ජපාන් පාසල් කියන්නේ ජපානයට වීසා හදලා දෙන වීසා පාසල්. මේ ගිහිල්ලා මේ දරුවෝ ඒ සල්ලි ගෙවා ගන්න බැරුවහම කාලවකවානු දැන් අවුරුදු 2කටනේ වීසා එක ලැබෙන්නේ පාසල් වල. ඉවරනට පස්සේ ආපහු එන්නේ වීසා නැතුව ඉන්නවා. ඒ වීසා නැතුව ඉඳලා සාමාන්‍ය රැකියා කරලා කොහොම හරි බලන්නේ අර ඒ සල්ලි ටික ආපහු ගේන්නනේ. ඒ දරුවන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ට හිතන්න පුළුවන් සාධාරණයි කියලා. හැබැයි අනිත් පැත්තෙන් රටක් හැටියට මේ වීසා නැතුව ඉන්න කණ්ඩායම නිසා ප්‍රශ්න ගණනාවකට ජපානයේ මුහුණ දෙනවා. දැන් අදටත් ලංකාවෙන් ගිහිල්ලා ඉන්න මේ වීසා නැතුව සහ ඉන්න කොටස මේ SSW වැඩසටහනටත් විරුද්ධව වැඩ කරනවා. මොකද ඒගොල්ලන්ට අර පෞද්ගලික තරහක් තියෙනවා. දැන් දිල්මිලා 1,50,000ක පාඨමාලාව විතරක් සල්ලි දීලා ජපානට යනකොට ඒ සල්ලිත් ලංකාවේ ජපානට අරන් යන්නේ නැහනේ. ලක්ෂ 25ක් 30ක් ජපානට අරන් ගිය දරුවන්ගේ මනස පොඩ්ඩක් වැටෙනවනේ. ඉතින් එහෙම දරුවෝ ටික මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ වැඩසටහන වැඩක් නැහැ එන්න එපා කියලා වෙනම විවේචන කරනවා. මෙන්න මේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා හරි පාරේ ජපාන් ගිය අය ජපානයේ හොඳට ඉන්නවා. ලංකාවටත් ආඩම්බරයක්. වැරදි පාරේ ජපාන් ගිය අය තාම වැරදි කර දැන් ඒ ලංකාවටත් විශාල අවමානයක් කරන අය ඉන්නවා. මොකද ඒ අය දැන්ටත් සිරගෙවල් වල ඉන්න අය ඉන්නවා. නඩු තියන අය ඉන්නවා. ඉතින් මෙන්න මේ පැති දෙකම අපි හරියට සාකච්ඡා කරන්න ඕන. SSW වැඩසටහන යටතේ ඔබ හරියට ජපන් භාෂාව ඉගෙනගෙන දැනුම අරගෙන කුසලතා හදාගෙන ජපානයට ගියොත්
අවුරුද්දකට 30000කට වැඩි පිරිසකට රැකියාව තියෙනවා අපිට. ඉතින් එහෙමනම් අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. වැරදි පාරෙන් ජපන් යන්නේ නැතුව හරි පාරෙන් ජපන් යන්න. හොඳයි. දැන් 7යි විනාඩි 30යි. ජපන් සීනය සැබෑවක් කරගන්න ඔබ යා යුතු හරිම තැන GSDA Global Skills Development Academy. SSW වීසා කාණ්ඩ යටතේ පළමු සහ විශාලතම රැකියා ඇනුම ලංකාවට ගෙනා එකම තැන GSDA. රාජ්‍ය අනුමත ආයතනයක් වීම, SSW විභාගයේ සමත් වූ ඔබගේ ජපන් සීනය සැබෑ කිරීම, ගෞරව උපාධාරී ප්‍රවීණ ගුරු මණ්ඩලය, පාඨමාලා ගාස්තු තුල පොත් කට්ටලය, මාස 2ක නේවාසිකාගාර පහසුකම්, පෙරහුරු විභාග 10ක් සහ විභාග ගාස්තු ඇතුළත් වීම. ජපානයේ ඔකිනාවාහි ශාඛාවක් ස්ථාපිත වීම, ජපන් ගිය පසුත් වසර 5ක වගකීම, ජපන් රැකියා ස්ථිර බව ඉක්මන් කරන්න අදම අමතන්න 0768 525 525 0768 525 525. Global Skills Development Academy. ඔබේ ජපන් සීනය තව දුරටත් සීනයක් නොවේ. හොඳයි. අපි අද සුභාරතී සංවාද මණ්ඩප ඉදිරිපත් කරන්නේ GSDA ආයතනයේ ඉඳලා. අපි මතක් කරන්නට අවශ්‍යයි මේ ආයතනය ඕනකට හොයාගන්නට පුළුවන් අංක 51 නාරාහෙන් පිටපාර නාවල මන්සන්දියෙන් නුගේගොඩ පැත්තෙන් එනවා නම් වම් පසට හැරිලා නාරාහෙන් පිට මාවත හොයාගන්න පුළුවන් පාර. එහි එනකොට අංක 51 දරණ ස්ථානයේ තමයි මේ ආයතනය පිහිටලා තියෙන්නේ. අපි අතරම මේ මුලින් කියන්න අවශ්‍යයි අර මුලින් කිව්වා වගේ මේ ආයතනට ආවම අපිට ලොකු විශ්වාසයක් ඇති වෙනවා මහාචාර්යතුමනි. මම හිතන්නේ එන ඕන කෙනෙකුට එහෙමයි. හැබැයි මම කැමතියි දැනගන්න දැන් ලංකාවේ මේ මෙවැනි ආයතන තවත් තියෙනවද? සමහරට අපි දැකලා තියෙනවා දැන් ඔබට අහවල් කාලෙකින් ජපන් යන්න අපි ජපන් භාෂාව ගන්නවා. එහෙම නැත්නම් මේ සාමාන්‍යයෙන් අපි කියන ටියුෂන් ක්ලාස් වගේ. එහෙම ජපන් භාෂාවත් උගන්වන ජපන් යන සූදානම් කරනවා. දැන් ඔබ මේතන යම් පිළිවෙලකට යම් ක්‍රමානුකූල ක්‍රමවේදයකට මේ ආයතන සකස් කරද්දී තවත් සමහර පිරිසක් ජපන් භාෂාව විතරක් උගන්වලා ජපන් යවන්න සූදානම් කරනවා. මොකද මේ දෙකේ වෙනස එහෙම පුළුවන්ද? දැන් ජපානයට අවශ්‍ය මූලිකම සුදුසුකම ජපන් භාෂාව. දැන් විශේෂයෙන් ජපානයේ පාසල් වලට නැත්නම් ජපන් භාෂාව උගන්වන පාසල් වලට යන්න ඔය N4 N5 සමත් වෙලා යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ජපන් භාෂාව විතරක් පාස් වුණාම යන්න පුළුවන් ජපන් ඉස්කෝල වලට යන්න පුළුවන්කම තියෙනව නැත්තේ නෑ. හැබැයි රැකියාව වලට සහ ජපානයට යන්න නම් විශේෂයෙන් මම විශ්වාස කරන එකක් තමයි ජපන් භාෂාව විතරක් ඉගෙනගෙන ජපානට ගැලපෙන්නේ නැහැ. ඒ සිරිත් විරිත් ටික, ආචාර ධර්ම ටික, ගිහිලා ජීවත් වෙන්නේ කොහොමද? රටේ නීති රීති ටික හරියට ඉගෙන ගත්තේ නැත්නම් වැරදි පාරෙන් ගියොත් අතරමං වෙනවනේ. මෙන්න මේ අතරමං වීම නොවිය යුතුයි කියන එක විදිහට තමයි අපි මේ ආයතනය සංවිධානය කරන්නේ. අතරම ලංකාවේ තියෙන අනිත් ජපන් භාෂාව පුහුණු කරන ආයතන ලොකු සේවයක් කරනවා නැත්තේ නෑ. සියලුම ආයතන ඔවුන් සියලු දෙනාත් මේ හරි මාර්ගයට ආවොත් මම එතන කියන්නේ ඔවුන් වැරදි මාර්ගයේ ඉන්න ආයතන කියලා. එහෙම 14ක් ඇති. නමුත් විශාල ප්‍රමාණයක් හරි මාර්ගයෙන් හරියටම ජපන් භාෂාව පුහුණු කරලා ළමයින්ගෙන් අදාළ මුදලක් විතරක් අරගෙන දැනුම හරියට දීලා යවන ආයතන තියෙනවා. නමුත් මේ විශේෂත්වය කියන්නේ ජයන්ත මහත්මයා මේ SSW වැඩසටහන මේක සුවිශේෂී වැඩසටහනක්. මේක ලංකාවට ලැබුණ සින්ෂෝ අබේ අගමැතිතුමාගේ වචන වලින්ම කිව්වොත් එතුමා මට පෞද්ගලිකව කිව්වා ඒ සාකච්ඡාවලදී. මොකද මම ඒ සාකච්ඡාවල ලංකාවෙන් ගේ නියෝජිත කණ්ඩායමේ ජපන් භාෂාව කතා කරන රාජතාන්ත්‍රික ටික මම විතරයි. ඒක මට වාසනාවක් වුණා එතුමත් එක්ක සාකච්ඡා කරන්න. එතුමා කියපු එකක් තමයි මේ හරියටම පුහුණු කරන්න. නැතුව නම් එවන්න එපා. ඔය කතාව කොහොමම කිව්ව නැතුව නම් එවන්න එපා. එහෙමයි වුවොත් මේ ප්‍රෝග්‍රෑම් එකට ඊට පස්සේ මේකට රැකියාව වලට ගන්නේ ජපන් රජයේ ආයතන වලට නෙමෙයිනේ. ජපානයේ තියෙන පෞද්ගලික ආයතන වලට. ඒතකොට ජපාන් රජය කරන්නේ ෆැසිලිටේටර් කාර්යභාරය විතරයි. වටපිටාව හදලා දෙනවා ජපන් භාෂා විභාග ටික කරනවා. ඒ ටික කරාට පස්සේ ඔන්න අවස්ථාව තියෙනවා ජපන් පෞද්ගලික ආයතන අපි තුමු ටොයෝටා එක නැත්නම් මිට්සුබිෂි එක අපි දන්න නම් ඕනේ. ඔය වගේ ආයතන වලට පුළුවන්. ඒතර ලංකාවෙන් සුදුසුකම් තියෙන අය තෝරගන්න. ඒක තෝරගන්නකොට
මේ ආයතන වලට ගියොත් අපි හිතමු අපි පළවෙනි කණ්ඩායම හරි වැදගත්නේ. ඇත්ත වශයෙන්ම. දැන් අපේ පළවෙනි කණ්ඩායමේ 16 දෙනෙක් හිටියා. ඒක අන්තිමට 13 දෙනෙක් බවට පත් වුණා. 3 දෙනෙක් අතරමැදදී අයින් වුණා. අපිට අයින් කරන්න වුණා. එතකොට 13 දෙනා දැන් විභාග සමත් වෙලා ඉන්නවා. විභාග සියල්ලම සමත් වෙච්ච 8 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තව දැන් ওই දැන් විභාග 3ක් තියෙනවානේ. ඒ විභාග තුنين එකක් සමත් වෙච්ච අසමත් වෙච්ච අය ඉන්නවා කීප දෙනෙක්. ඒගොල්ලෝ දැන් තව මාසෙකින් නැවත විභාග ලියනවා. අපි විශ්වාස කරනවා අපිට මේ 13 දෙනාම විභාග වලින් සමත් කරවන්න පුළුවන්. ඒතකොට දැන් මේ විභාග වලින් සමත් වෙච්ච අපේ දරුවන්ගෙන් දෙදෙනෙක් තමයි අද මේ දිල්මි අනෝජයි කියන්නේ. එතකොට දැන් මේ කණ්ඩායම මම මේ උදාහරණයකට ගන්න මේ දෙන්න සහ ඇතුළු කණ්ඩායම අපේ පළවෙනි කණ්ඩායමේ 13 දෙනා. ඒතකොට පළවෙනි කණ්ඩායමේ 13 දෙනාගෙන් අපි හිතමු තේරිලා බේරිලා ඔක්කොම එනකොට අපි 10 දෙනෙක් හොඳම තෝරගන්නවා කියලා. එතකොට මේ 10 දෙනා ජපානයට යවන 10ක කණ්ඩායම. මේ 10ක කණ්ඩායම දිහා බලලා තමයි GSDA එකේ ළමයි ගැන තීරණය කරන්නේ. මොකද ජපානයේ ආයතන අදහසක් එනවා GSD එකෙන් ආපු ළමයි හොඳයි. නෑ GSD එකෙන් ආපු අය එච්චර වැඩ කරන්න බෑ ජපන් භාෂාවත් බෑ කිව්වොත් ඊළඟ කණ්ඩායමට ප්‍රශ්නයක් එනවා. ඕක තමයි අර ශින්ෂෝ අබේ අගමැතිතුමා කිව්ව කාරණේ. ඕක තමයි මගේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරන්නේ. ඒ අනුව තමයි අපි පුහුණු කිරීම කරන්නේ. හරියටම තිතටම මේ කට්ටිය හරියට හැඩගැස්සුවේ නැත්තම් දැන් මේ දරුවන්ට අමාරුම මාස 3 තමයි මෙතන ඉඳන් තියෙන්නේ. කියන්නේ ඒ ට්‍රේනින් එක දෙනවා. දැන් සුසුකන් අරගෙන තියෙන ජපානට යන්න සුසුකන් ලැබලා තියෙන්නේ. ඉන්ටවුත් පාස් වෙලා තියෙන්නේ. දැන් ජපානයේට ලැබෙන වෘත්තිකෙක් ඇටියට ජපන් ජාතිකයෙක් හා සමාන ආකල්ප ටික හදා ගන්නවා. ටිකක් අමාරුයිනේ. ඉතින් ඒ ටික ඔක්කොම උගන්වන්න ඕන. ඇතරම දැන් මෙහෙම හද්දි සමහරට දැන් අපිට හිතෙනවා මේක අමාරු කාර්යයක් කියලා. අපි කැමති මේ දිල්මිගෙන් මහන්න. දිල්මි දැන් ඔබ දැන් මේ පාඨමාලා හැදරුවනේ. දැන් ඔය මහජනතුමා කියන වගේ අමාරු වැඩත් මේ වැඩේ. විභාගයට පාඩම් කරන එකේ ඒ කියන්නේ පාඨමාලාවේ පළවෙනි දවසේ ඉඳලම හොඳට උගන්වපු නිසා අපි එදිනෙදා වැඩ එදිනෙදා කළා කොහොම හරි පාඩම් කළා තමයි එක්සෑම් එකට වාඩි වුණේ. එක්සෑම් එකට කලිනුත් මොඩල් පේපර්ස් තව මහාචාර්යතුමාගේ දැනුම අපිත් එක්ක බෙදාගත්ත නිසා එක්සෑම් පාස් වෙන්න ඇත්තටම ලේසි වුණා. ඒ කියන්නේ කෙනෙකුට මේක කැපවෙනවා නම් කරන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම පාඨමාලාව හරියට හදාරලා පාඩම් කරොත් මේක හරියටම කරගන්න පුළුවන්. අනුජා මේ මොකද්ද ඔබට දෙන පණිවිඩය දැන් ඔබ වගේම මේ භද්‍ර යවුනේ පසුවන මේ දියණියන් සහ පුතුන් අනාගතයේ ඔවුන්ට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? මම කියන්නේ GSD ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඒ ගැන සහතිකයක් පළවෙනි කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදිහට අපිට දෙන්න පුළුවනි. සහ අපි විභාගයට සූදානම් කරවපු පිළිවෙල සහ අපට GSD ආයතනයේ මගින් අපි නර්සින් කෙයා වලට යන්නේ අපට දුන්න ආචාර්ය මණ්ඩල ගුරු මණ්ඩලය විෂය පිළිබඳව පරිපූර්ණ ගුරු මණ්ඩලයක් අපට ප්‍රොෆෙසර් අපිට ලබා දුන්නා. හැම දැනුමක්ම ජපානයට යන්න පුරුදු කරන එයාලට වැඩ කරන පිළිවෙල හැමදේම A to Z හැමදේම අපිට කියලා දෙන්න පුළුවන් ගුරු මණ්ඩලයක් අපිට ලබා දුන්නා. සහ ජපන් භාෂාවටත් ඒ වගේම පරිපූර්ණ ගුරුවරු අපිට ලබා දීලා තියෙනවා. ක්‍රමක්‍රම බිඳුවෙන් පටන් අරගෙන විභාගයට උදානම් කරවීම මාස 6ක කාලය තුල ආයතනයේ මගින් ඒ වගකීම අරන් තියෙනවා. ඒ දුන්න වගකීමට වග වෙලා අපිත් මහන්සියෙන් කැපවීමෙන් අපේ උත්සාහය තියෙන්න ඕනි මේ විභාගය පාස් වෙන්න. ගුරු මණ්ඩලය සහ ආයතනයේ 100% කැප වෙලා අපේ වගකීම 100.0යි නම් අපිට කවදාවත් විභාගේ පාස් වෙන්න බෑ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ඊට පස්සේ අපේ කැපවීම නැතුව විභාගේ අසමත් වුණා කියලා අපිට ආයතනයට දොස් කියන්න බෑ. මොකද ඒක අපේ අපි කැපවිච්ච නිසායි අපි අද පළවෙනි පාරෙන්ම විභාගේ සමත් වෙලා මෙතන ඉන්නේ. සහ අපේ වැඩ කටයුතු හැමදේම
වීසා වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියන එකත් අද අපිට අපේ S2ෙම ආයතනයේ ඉඳගෙන බලාගෙන ඒ ක්‍රියාදාමය කොහොමද වෙන්නේ කියන එක ඒ හැමදේම අපිට බලාගන්න අපිට අපේ සභාපතිතුමා අවස්ථාව ලබා දීලා තියෙනවා. එයත් අපට විශ්වාසයක්. තව එකක් කියන්න තියෙනවා අපි විභාගෙට මාස 6ක් සූදානම් කරන වෙලාවේදී මේකේ තියෙන කම්පියුටර් බේස් එක්සෑම් එකක් අලුත් එක්සෑම් එකක් ගොඩක් අයට මේක නුහුරු අත්දැකීමක්. එම නිසාම අපේ මහජන අපට පොරොන්දු වුණා පුතේ ඔයාලා විභාගෙට ඉඳගන්න සුදුසු තත්ත්වයට පත් කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම පරිගණක වලින් සමන්විත මොඩල් එක්සෑම් සෙන්ටර් එකක් හදනවා කියලා. ඒ මාස 6 තුල අපට විශේෂ 6ක් විදිහට ඒක කරලා දුන්නා. අපි විභාගෙට යන්න කලින් මොඩල් එක්සෑම් කරලා ඒ පරිගණක වලින් කොහොමද ඒවා කරන්නේ සහ තමන් ඉන්න දැනුම මට්ටම විභාගයට වාඩි වෙන්න කලින් අපිට පුළුවන්කම තියෙනවා අපිටම මැනගන්න. ඒ වගේ දේවල් අපිට ලබා දීලා තියෙනවා මේ ආයතනයේ. ඉතින් මම හැමෝටම කියන්නේ සම්බන්ධ වෙන්න විනිවිදභාවයක් තියෙනවා. ඔබගේ කැපවීම තුලින් ආයතනයේ දෙන දේවල් හොඳට ලබාගෙන වැඩ කරගෙන ජපන් සිහිනය සබය කරගන්න කියලා තමයි මම ඉල්ලා හිටින්නේ. අනුජහන්ත කතාවක් මේ ආයතනයේ 100%ක් කැප වෙලා තමන් 100% නම් මේක ගමන හරියන්නේ නැහැ කියලා. මහජන වැදගත් කතාවක්. දැන් මම දැක්කා මේ පොත් කටල ගණනාවක්. සාමාන්‍යයෙන් අතේ බරට පොත් විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කිලෝ 5මාරක් බරයි පොත් ටික. ඇයි මෙච්චර විශාල ප්‍රමාණයක්? ඇත්තටම අපි කල්පනා කරා මේ JFT සහ මේ ජපන් භාෂා ප්‍රවීණතාවයත් එක්කම කුසලතාවයන් වලට තියෙන පොත් ටික මේක PDF ටික දීලා ඔන්ලයින් බලා ගන්න කියන්න තිබුණා අපිට. නමුත් එහෙම බෑ තමන්ගේ ළඟ තියෙන්න ඕන පොත් ටික. ඒ නිසා පොත් ටික සියල්ලම අපි මුද්‍රණය කරා. මේක black and white නෙමෙයි පාටින්ම. ඒ කියන්නේ මේකේ මේ සිලබස් එකේ තියෙන සුවිශේෂීත්වයක් තමයි මේ පොත්වල නමත් ඉරොදෝරි. ඉරොදෝරි කියන්නේ ජපන් භාෂාවෙන් ඉරෝ කියන්නේ පාට, ඉරොදෝරි කියන්නේ පාට අණුව කියන එක. එතකොට මේ සිලබස් එක හැදලා තියෙන්නේ පාට අණුව. එහෙමනම් අපි පාට අණුව පාටෙන්ම print කරලා දෙන්න ඕන. ඉතින් මේක හරි ලස්සනයි මේ ජපන් පදනම් විභාගයේ සඳහා JFT එකට තියෙන සිලබස් එක ඒ පොත් ටික ගත්තාම ආසහිත වෙනවා. පාඩම් කරන්න ආසහිත වෙනවා. ඉතින් ඒ අත්දැකීම ලැබලා දෙන්න නිසා තමයි අපි සියලුම පොත් ටික විශාල පිරිවැයක් දරලා මුද්‍රණය කරේ. ඒ මුද්‍රණය කරලා දරුවන්ට ලබා දුන්නේ සියලුම දෙනවා කිව්ව දේවල් ටික දෙන්නේ. හැබැයි අපි මේ පළවෙනි කණ්ඩායම ගැන කියන්න ඕන. දැන් අලුතෙන් එන කණ්ඩායම් නම් මුලින් ඉඳන්ම සියලු දේවල්ම ලැබෙනවා. හැබැයි පළවෙනි කණ්ඩායමට සියලු දේවල් ලැබුණේ අපි ප්‍රායෝගිකව නේද? අත්දැකීම් ලැබමින්. ඒ කියන්නේ පොත් ටික print කරලා දෙන්නත් පළවෙනි කණ්ඩායමට මුල් කාලේ අපිට මාසයක් දෙකක් ගියා නේද? ඒ මාස දෙකක් විතර ගියා. මොකද ඒක තමයි අපේ අත්දැකීම. ඒතර මේ කණ්ඩායම තමයි අපේ අර ලිට්මස් පරීක්ෂණය කරපු. ඒ කියන්නේ මේ කණ්ඩායම යෝග්‍යතාවය මේ කණ්ඩායම හරියට කරහින්ද තමයි අද මං විශ්වාස කරන්නේ ළමයි 800කට වැඩිය මේ ආයතනයට ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ ඉන්න 13 දෙනා අපේ මැනික් කැට ටික නේ අපේ 800ක් ඉන්නවා. දැන් ළමයි 800ක් ඉන්නවා. මේ ළමයින් ටික අරගෙන අපි විශේෂයෙන් දැන් පළවෙනි කණ්ඩායමට අපි උගන්වන්නේ ජපන් භාෂායික ගුරුවරයෙක්ගෙන්. හැබැයි එතුමිය ලංකාවේ ඉන්න දක්ෂතම ගුරුතුමිය. අපිට ඒ වාසනාව ලැබුණා එතුමියව ගන්න. විවාදයක් නැහැ. එතුමිය තමයි ලංකාවේ ඉන්න නම්බර් 1. එතකොට නමුත් අපි එතුමිය උගන්වනකොට එතුමියකින් යෝජනාවක් අනුවම වර්තමානයේ කල්පනා කරා සඳුදා සිට සෙන්සුරාදා දක්වා ගුරුවරු 6 දෙනෙක්ව යොදන්න. දැන් සවුන්දා එක ගුරුවරයෙක්, අඟහරුවා 2 ගුරුවරයෙක්, බදාදා මේ ආදි වශයෙන් සවුන්දා උදේ 5 ඉඳන් 7 වෙනකන් රාත්‍රී 7:00 10:00 මේක ගුරුවරයෙක් එක පාඩමක් ඉවර කරනවා. ඊළඟ අඟහරුවාට යනවා. මේ ආදි වශයෙන් ගුරුවරු 6 දෙනෙකුගෙන් ජපන් භාෂාව අපි උගන්වනවා දැන්. හොඳයි අපි වෙලා මතක් කරමු. දැන් 7:44යි. සෑම මසකම පළමුවන ඉරිදා පෙරවරු 7 සිට 8 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් සුභාරතී ආධුනික වෘත්තිකයෙකු ලෙස ග්ලෝබල් ස්කිල්ස් ඩෙවලොප්මන්ට් ඇකඩමි සමග එකතු වී ඔබේ ජපන් රැකියා සීනය සැබෑවක් කරගන්න. ආධුනික වෘත්තිකයන්ට නව අරුතක්. අනුග්‍රහය ග්ලෝබල් ස්කිල්ස් ඩෙවලොප්මන්ට් ඇකඩමි.
හොඳයි අපි මහාචාර්ය මාරසිංහ මහත්මයාණනි අපි කැමතියි දැන් ඇත්තටම මේ කාර්ය අපි දගන අපේ රටේ ආර්ථිකයට රටේ සංවර්ධනයට සහ රටේ අනාගතයට ලොකු වැඩපිළිවෙලක් මේක අපි දැක පහුගිය දවස්වල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා මේ කරුණාකරලා විදේශී රටවලට යන මේ වෘත්තිකයන් පුහුණු කිරීමට බලගැන්වීමට ක්‍රමවේදයක් නිවැරදිව හදන්න කියලා. ඒදී සමහර නිලධාරීන් කිව්වා මේ දැන්ට මේව කරනවා නමුත් සමහර විට ප්‍රශ්න තියෙනවායි කියලා. දැන් මේකත් එක්ක බලද්දී මහාචාර්යතුමනි අපේ ජාතික ආර්ථිකයට දැන් ඔබ GSD ආයතනයේ හැටියට යම් කාර්යභාරයක් කරනවා. ඒක අපි වෙනම කොටසක් වශයෙන් ගත්තොත් රටක් හැටියට ජපානයට මේ රැකියාව සඳහා අපේ තරුණ පිරිස යොමු කළොත් මොකක්ද අපට ලැබෙන ප්‍රතිලාභය? බොහොම හොඳ ප්‍රශ්නයක් මේ රටේ අපි සාකච්ඡා කළ යුතු කාරණයක් මේක අංක 1කින් හේතුව විශේෂයෙන් අපේ රටටම ඩොලර් ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ රට වැටිලා නැහැ. අපි රටට නැවතිලා තියෙන්නේ අපි ඩොලර් නැතුව. මේක වැරදි ආකල්පයක් තියෙනවා. අපේ රට ඉවරයි කියලා. අපේ රට ඉවර නැහැ. අපේ රට පොඩ්ඩක් නැවතිලා තියෙනවා. මේ නැවතිලා තියෙන්නේ අපිට ඩොලර් නැතුව. එහෙනම් ඩොලර් ටික ආය හොයාගත්තොත් ආය රට දුවනවා. මාත් තව වැදගත් කතාවක් උදුමා කියන මොකද ඔබ මේ රටේ ඉතාමත් මේ පළපුරුදු දේශපාලඥයෙක් ඒ වගේම ඔබ දේශපාලන සම්බන්ධයෙන් ඒ කතාව හරි වැදගත්. දැන් ගොඩක් දේශපාලන දැන් රට ඉවරයි වැටලා දරුවන්ගේ අනාගතය ඉවරයි අපි එක තැන අපිට ආයි ගොඩ එන්න බෑ. මේ ඍණවාදී නැත්තම් මේ අසුභවාදී ආකල්ප රට පුරා බොහෝ දෙනෙක් පතුරවනවා. එවැනි යුගයක ඔබ ඔය වචන කිව්වේ. ඇත්තටම රට වැටලා නැහැ කියන එක ඉතා හොඳ මේ ප්‍රවණතාවක් මිනිසුන්ගේ මනසට. දැන් උදාහරණ බලන්නකෝ දැන් මම අද උදේත් එනකොට බලන් ඉනා ගණන් කරගෙන මේ වාහන ප්‍රමාණය පෙට්‍රල් පෝලිං නේද අඩු වෙලා තියෙනවා නේද? දැන් අපිට ටිකක් හුස්ම ගන්න පුළුවන්. ගෑස් ටික එනවා, ඩීසල් ටික එනවා, පෙට්‍රල් ටික එනවා. තවමදි. මේ ටික තව හැදෙන්න ඕන. හැබැයි මේ ප්‍රශ්නෙට විසඳුම හොයන්න ඕනේ අපිමනේ. විසඳුම් කිහිපයක් තියෙනවනේ. එකක් තමයි ජාත්‍යන්තරේ දිනා ගන්න ඕන. ඉතින් අපි එකක් තමයි ජපානයේ දිනා ගන්න ඕන. දැන් අපි කරන්නේ ඒක. ජපානයේත් එක්ක සම්බන්ධතාව වැඩි කරලා තානාපතිතුමා අපි හරි ආඩම්බරෙන් කියන්නේ තානාපතිතුමා අප්‍රේල් 28 වෙනිදා ඇවිල්ලා මොඩල් එක්සෑම් සෙන්ටර් එක විවෘත කරනකොට එතුමා කිව්වේ අද ජපානයේ තානාපති සබත්තා පටන් අරන් අවුරුදු 70යි. එතුමා බොහොම සතුටින් ගියා මේ 70 වෙනි එදා අවසනාවත මට මතක හැටියට එදා කර්ෆියු වැටලා රට ටිකක් වෙනස් තැනක තිබුණ දවසක්. විවිධ උත්සව ලෑස්ති කරලා තිබුණා. එතුමාට ඒවා කැන්සල් කරන්න වෙලා තිබුණ රටේ තත්ත්වය නිසා. හැබැයි අපි මේක කැන්සල් කරේ නෑ. තානාපතිතුමාත් කිව්වා නෑ මම එන්නම් කියලා. එතුමා හරි උනන්දුවෙන් ආවා. ඉතින් එතුමා කිව්වා මේ අප්‍රේල් 28 වෙනිදා තානාපති සභාවල අවුරුදු 70යි අපිට ලෝකේ ප්‍රථම ආදර්ශ විභාග මධ්‍යස්ථානයේ හදන්න පුළුවන් වුණා. තානාපති Facebook අඩවියටත් දැන් දාලා තියෙනවා මේ ඔක්කොම විස්තර ටික. ඉතින් අපිට අන්න ඒක තමයි මම කියන්නේ මේ தත්ත්වය අපි ජාත්‍යන්තරෙත් එක්ක හදා ගන්න ඕන. අපි GSD හැටියට කරන්නේ අපිට මුලින්ම අපි දැන්ට අත ගහලා තියෙන ජපානයේට. ජපානෙත් එක්ක මේ අවස්ථාව හදාගෙන මේ ප්‍රවණතාවයන් හදාගෙන ඩොලර් ටික ලංකාවට එන්න ආර්ථිකය හදා ගන්න ඕන. දැන් ජපානයෙන් අපිට විදේශ විනිමය එනවා. ඒ එන්න නම් හරියට අපි මේක පුහුණු කිරීම කරලා හරි වෘත්තිකව අපි යවන්න ඕන. දැන් අද වෙන විට දැන් දිල්මියා නෝජයි අපේ පළවෙනි කණ්ඩායම අපිට බැඳෙනකොට 3,50,000යිද ඔයගොල්ලන්ට කිව්නේ අපි නේද? ඒ කියන්නේ රුපියල් වලින් 3,50,000ක් තමයි වැටුප කියලා කිව්වේ. මොකද 1,80,000යි ජපනීස් යෙන් අපි අවම. ඩොලරේ සාපේක්ෂව ගත්තාම. ඔව්. ඒතර අද 5,08,000ක් නැත්නම් 5,10,000ක් විතර එනවා. ඒතර රුපියල් 5,00,000කට වැඩි වැටුපකට මේ දරුවෝ යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔය ජපාන් ජාතිය එක්ක සමාන රැකියාවක් නිසා ඔය 5,00,000න් 2,00,000 භාගයක්ම මේ රටේ වියදම් යනවා. නමුත් ඒ 2,00,000ක් ඉතින් කර ගන්න පුළුවන්. ඒකට ජීවිතය අලුතෙන් හිතන්න ඕන. ඊට වැඩියෙන් හොයන්න පුළුවන් මුදල් පැත්තෙන්. හැබැයි ඊට වඩා මේ දරුවන් ලබන අත්දැකීම ජාත්‍යන්තරයට ගිහිල්ලා ලබා ගන්න අත්දැකීම එක අලුත් විදිහට හිතන්න පටන් ගන්නවා. උදාහරණයක් මගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වුණේ මම ජපානට ගියාට පස්සේ අලුත් විදිහට හිතන්න ගත්තට පස්සේ. ඉතින් මේ සියලු කාරණාත් එක්ක අපිට හැකියාව ලැබෙනවා ජයන්ත මහත්මයා මේ වැඩසටහන ආර්ථිකය ඉහළට ඔසවා තබන වැඩසටහනක් කරන්න. අපේ ඉලක්කය 2024-25 වෙනකොට අපි ඉලක්ක කරනවා 30,000කට
ටාගට් එකකට යන්න. මේ අවුරුද්දේ අපි ටාගට් කරේ 750යි. හැබැයි දැන්ට මට 100යි. අපි විශ්වාස කරනවා මේ අවුරුද්දේ අපිට 2000ක් විතර පුහුණු කරන්න පුළුවන් වෙයි කියලා. එතකොට අපි ඒ තැනට හදාගෙන ඊළඟ අවුරුද්දේ ඒක තව ටිකක් වැඩි වෙනවා. මොකද අපේ දරුවෝ ගිහිල්ලා හොඳ ගති ගුණ හදාගෙන හැබැයි ටිකක් අමාරුයි මේක. ඉතින් කණ්ඩායම් වැඩි වෙන්න සංකීර්ණයි ප්‍රශ්නේ. නමුත් මේක අතහරින්න හොඳ නෑ. හරි වැඩපිළිවෙලක් යටතේ. දැන් මේ දරුවෝ කිව්වනේ මේ අපි පොරොන්දු වුණා ආදර්ශ විභාග මධ්‍යස්ථානයේ පළවෙනි කණ්ඩායමට හදනවා. හැදුවා හැබැයි හදලා අපි දුන්නා. එතකොට හැබැයි කර්ෆියු සහ විදුලි බලේ නෑ. ඊළඟට අපිට වුණා වර්චුවල් මොඩල් එක්සෑම් සෙන්ටර් එක කරන්න මේ දරුවෝ වෙනුවෙන්. ඒ කියන්නේ අපි ඔන්ලයින් යවලා ප්‍රශ්න පත්‍ර ටික යවලා කරන්න. ඉතින් මේ දරුවන්ගෙන් අපි දැන් අලුත් පාඩමක් ඉගෙන ගත්තා මේ වගේ වෙලාවක දැන් විදුලි බලේ නැති වෙලාවට මෙහෙ ගෙන්නලා උගන්වන්නත් බෑනේ. එතකොට රටේ මොකක් හරි ව්‍යසනයක් තුනත් ඉගෙන ගන්න එක නවත්තන්න බෑනේ. ඒ නිසා අපි මේක මම ගිය සතියේ විතර අපේ ආදර්ශ කරන්දන මහත්මියත් එක්ක කතා කරනකොට අපි කල්පනා කරේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉස්සරහට අපි virtual model exam center එකක් හදනවා. මේවයි වෙනස්කම් අපේ. virtual model exam center එක හදනකොට සමහරවිට virtual reality පාවිච්චි කරන්න වෙයි. විවිධ තාක්ෂණ උපක්‍රම පාවිච්චි කරන්න වෙයි. ඒ කියන්නේ එළී ඉන්න ගෙදර ඉන්න ළමයෙකුට එක්සෑම් සෙන්ටර් එකට ඇවිල්ලා දොර අරගෙන එයාම ඇතුළට ගිහිල්ලා මේ ඔන්ලයින් ඇතුළට ගිහිල්ලා පරිගණක ඉස්සරහා වාඩි වෙලා අර කරන්න තියෙන වැඩ ටික චෙක් කරන්න ඒවා ඒවත් කරවලා එතෙන්ට ගිහිල්ලා එක්සෑම් සෙන්ටර් එකේම වාඩි වෙලා කම්පියුටර් එකට වාඩි වෙලා එතන කම්පියුටර් එක වාඩි වෙලා එතන ඉඳගෙන මේ ප්‍රශ්න පත්‍රය කරන්න. ඉතින් මෙහෙමත් ලෝකේ තියෙනවා සිස්ටම්ස්. අපි ඒකත් හදනවා. එතකොට වෙනස් විදිහට හිතලා එතකොට අපි බලාපොරොත්තු වෙන එවැනි virtual exam center එකක් හැදුවොත් අපිට පුළුවන් තවත් ඩොලර් හොයන්න. ඒ කොහොමද? ලෝකේ රටවල් 13ක මේ එක්සෑම් කරනවනේ දැන්. ඔව්. එහෙනම් අපි අනිත් රටවල් වල දරුවන්ටත් කියන ඕගොල්ලොත් එන්න මේ විභාගය කරන්න. හැබැයි අපේ රටට එන්න පුළුවන් එකක්. මෙහි අපිට මොඩල් එක්සෑම් සෙන්ටර් එකට ඒ රටේම ඉඳන් virtual center එකේ ඔන්ලයින් විභාගය කරන්න පුළුවන්. ඒතර ඔන්ලයින් විභාග කරන්න අපිට ලංකාවට ගෙවීමක් කරන්න ඕන. ඩොලර් ගෙවන්න ඕන. සාමාන්‍යයෙන් ළමයි අවුරුද්දකට 10000ක් විතර දැනට මේ විභාග වලට මුහුණ දෙනවා මේ රටවල් 13ෙම. ඉතින් මේක ඉදිරියට වැඩි වෙයි. අනිවාර්යෙන් ලක්ෂ 4ක් අවුරුද්දකට ඕන. එතකොට අවුරුද්දකට ලක්ෂ 4ක දරුවෝ විභාග වලට මුහුණ දෙනවා. විශාල ආදායමක් අපිට. ලක්ෂ 4ක දරුවෝ විභාග වලට මුහුණ දෙනකොට අපිට ඔතනින් 10%ක් අපිට මේ විභාග මධ්‍යස්ථ virtual center එකට ඇවිල්ලා ඉගෙන ගන්න අවස්ථාව හදුනොත් ලොකු ආදායමක්. මම කියන්නේ මෙහෙම අපි වෙනස් ඇත්තටම ඉස්සර වගේ නෙමෙයිනේ දැන් අලුත් තාක්ෂණ ලෝකයේ පරිගණකයේ ඇති. අපි හතරන කාර්මික විප්ලවයේ ඉන්නේ. මේ ස්මාර්ට් ෆෝන් එක ඇති අලුත් ව්‍යාපාර පටන් ගන්න. ඒක තමයි අවශ්‍යතාවය. අතවශ්‍යම පැහැදිලිද මම එක ප්‍රශ්නයක් තව යොමු කරනවා. මේක මේ ඇත්තටම දැන් අපිට තේරෙන දැන් මේ අනුජාවේ කුරුණෑගලින් මේ ගාල්ලෙන් දැන් අපිට දුරකථන මුදුන මහාචාර්යතුමනි මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට වැඩසටහන පස්සේ මේ අම්පාරෙන් මොනරාගලින් සමහරට අම්බන්තොටින් සමහර මන්නාරමෙන් සමහරට යාපනයෙන් දැන් මේ වගේ විවිධ පළාත් වලින් අපිට දුරකථන මුදුන එනවා. දැන් මේ දුර බැහැර ඉන්න අය කොහොමද මේ පාඨමාල එකතු කරගන්නේ සහ ඔවුන්ට මොනවද අවශ්‍ය මූලික සුදුසුකම් ටික මේ පාඨමාල හදාගන්න? ඇත්තට මේ පාඨමාලාවට ජපානට යන්න SSW යටතේ අවශ්‍ය වෙන්නේ අවුරුදු 18කට වැඩි මනා ශරීර සෞඛ්‍යකින් යුතු තරුණ තරුණියෝ. අවුරුදු 18යි 45යි අතරේ. වෙන ජපාන් රජය විසින් වෙන කිසිම සුදුසුකමක් කියලා නැහැ. හැබැයි විවිධ ආයතන තමන්ගේ ආයතනයට බඳව ගන්නකොට මේ දේවල් ඕන කියලා තියෙනවා. අපි හා සම්බන්ධ වෙන ආයතන අපිට දීලා තියෙනවා සුදුසුකම් ටිකක්. ඒ බලලා අපි හදලා තියෙන සුදුසුකම් අවුරුදු 18ත් 45ත් අතර අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය සාමර්ථයක් මොකද භාෂාවක් ඉගෙන ගන්න බෑ. ඊළඟට අවුරුදු 12ක පාසල් අධ්‍යාපනය හදාරපු අවුරුදු 18ත් 45ත් අතර මනා සෞඛ්‍යකින් යුක්ත ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් වැඩිම ඉල්ලුම තියෙන නර්සින් කෙයා සාත්තු සේවක සේවිකාවන්ගේ ඒකේ 80%ක් කාන්තාවෝ. ඒ නිසා අපි අපේ කාන්තා පරපුරෙන් ඉල්ලනවා මේක හොඳ අවස්ථාවක්. 80%ක්ම ඔබට අවස්ථාවක් තියෙනවා ලක්ෂ 5කට වැඩි රැකියාවකට යන්න.
හැබැයි මාස 6ක් නම් ඉගෙන ගන්න ඕන. මාස 6ක් ඉගෙන ගන්න කැමති අයට පුළුවන් අපිත් එක්ක බැඳෙන්න. ඒගොල්ලන්ට අපේ හොට්ලයින් එක තියෙනවා 0115 එහෙම නැත්නම් 0766 මේ දුරකථන දෙක හරහා දුරකථන නමතුමා ලබා දුන්නාට පස්සේ සියලුම විස්තර ටික දෙනවා කොහොමද ඉතුරු ටික කරගන්න කියලා. අපිටත් කියන්න තියෙන්නේ ඒ අනුව කටයුතු කරන්න විශේෂයෙන් මේ මොහොතේ අපිත් එක්කන ප්‍රධාන නිලධාරී අධ්‍යක්ෂා ආදර්ශ කනන්දර මහත්මයා මම හිතන්නේ මේ ප්‍රශ්න වලට ගොඩක් පිළිතුරු දුන්නා පහුගිය කාලේ වගේම ඔබතුමිය තමයි බොහෝ විට මේ ආයතනයේ මේ සිසුන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු කරන්නේ. කෙනෙකුට අවශ්‍ය නම් අපි දුරකථන අංක දෙක නැවත මතක් කරමු මහාචාර්යතුමනි 0115යි 525යි 525 අග ඉලක්කම් 6 සමානයි 525යි 525. ඉතින් 0115 මතක තියාගත්තා නම් ඉදිරි ටික මතකයි. හොඳයි අපි විශේෂයෙන්ම මේ මොහොතේ දිල්මි ඉමාෂා අනෝජා ජයකුඩි ඇතුළු මහාචාර්යතුමනි 10 දෙනෙක් අඩුම ගානේ 13 දෙනෙක් දැනට ඉන්නවා. ඒ කණ්ඩායම තව නොබෝ දිනකින් ජපානයට යයි. මම හිතන්නේ ඒ අයගෙන් අපිට හොඳ පසුබිමක් නැත්නම් හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් මේ වැඩ පිළිවෙල. අපි අද සාකච්ඡා කළේ ජපාන් යාමට ජපන් භාෂාව අවශ්‍යද නැත්නම් හරි පාරෙන් ජපන් යන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන්. මේ පිළිබඳව කතා කරන්න අපි GSD ආයතනයට පැමිණියේ. GSD ආයතනයේ විශේෂයෙන්ම මේ කටයුතු මෙහෙවන ඒ සභාපතිතුමන් ඒ වගේම කර්මකාර අධ්‍යක්ෂතුමන් මහාචාර්ය ආශුමාර්සිංහ මැතිතුමනි ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම ඒ ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂක ආදර්ශා කරණන මහත්මිය ඔබටත් බොහොම ස්තුතියි. අද ආව මේ දිල්මි ඉමාෂා අනෝ ජයකුඩි දෙන්නට අපි සුබ පතනවා. තවත් නොබෝ දිනකින් ජපානයට යන අවස්ථාව ලැබෙවා කියලා. ඒ වගේම නිෂ්පාදනය කළේ ඉසුරු චනොත් ඒ වගේම බාහිර විකාශනයේ අපේ රාවින්ද්‍ර හේවගේ සුමේද රුවන්පුර ධර්මශ්‍රී ප්‍රනාන්දු සම්පත් විජේරත්න ඒ වගේම අපේ කොළඹගෙත් ඉන්නවා. එකම ප්‍රධාන සම්බන්ධ මැදිරි සිට විමුක්ති රෝෂන් සාවදර්ශන පෙරේරා නදිකා ජයසේකර අපට උදව් කළා. නාමාධ්‍යකේ ජගත් නවරත්න මම ටීඩී ජයන්ත අපි තවත් ඉරිදාක් මුණකෙසියෙන් බලාපොරොත්තු වෙන නාවල GSD ආයතනයේ සිට සමුගන්නවා ඔබට සුබ ප්‍රාර්ථනා කරමින්. සුභාර්ති ඔබ වෙත ගෙන ආවේ Global Skills Development Academy. වෘත්තීය පුහුණුවට නව අරුතක්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති